මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මණ්ඩාවල මහවිදුහල ඉදිරිපිට පදිංචිව සිට 2020 මැයි 16 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමලත් විදුහල්පති සුගතදාස කුලතුංග මහත්මයාගේ ආදරණීය දියණිය බෑනා සහ මිනිබිරිය විසින් අනුග්‍රහය දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ඊ타ත්ම නිවැරදිව ධර්මානුකූලව ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දරුවන් වන අපටද නිරන්තරයෙන් ධර්ම මාර්ගයට යොමු කරවමින් අප කල්යාණ මිත්‍රයෙක් වූ අප ආදරණීය පියාණන්ගේ ගුණ සුවඳ සිහිපත් කරමින් 2021 මාර්තු මාස 5 වන දිනට යෙදෙන 91 වන ජන්මදිනය නිමිති කරගෙන මෙම උතුම් ධර්මදානය උපහාරයක්ම වේවා. මෙම ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණන්ට බොහෝසේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර එතුමන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. විශ්‍රාමලත් විදුහල්පතිනි එන්.සී. වේරගොඩ මෑණියන් වෛද්‍යාචාර්ය විලියම් සිඤ්ඤෝ කුලතුංග ආතා, වෛද්‍යාචාර්ය පියසේන චිත්‍රානන්ද කුලතුංග මහප්පා, මේරිනෝනා මාරසිංහ කිරියම්මා, මුනිදාස ඩයස් රණසිංහ පියාණන්, අනුරශාන්ත ගුණසේකර ඥාති සොහයුරා, ධම්මිකා කුමාරි කුලතුංග සහෝදරිය ඇතුළු වර්ග පරම්පරාවල පින් බලාපොරොත්තුව පින් ගැනීමට හැකි ස්ථානයක ඉපදී සිටිනම් එම ඥාතීන් මෙම උතුම් ධර්මදානයේ පින් අනුමෝදන් වී භවගමන සුවපත් වේවා. එසේම මෙම ධර්මදේශනාවට සහභාගී වූ සියලු දෙනා සහ මෙම ධර්මදේශනාව අසන ලක්වාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා. ඔවුන්ගේද පින් ගැනීමට හැකි භවයක උපත ලබා ඇති ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. එසේම සුජීවත්ව වාසය කරන සුමනා කුලතුංග මහත්මිය, බියට්‍රිස් ජයතිලක මෑණියන්, සීලවතී කුලතුංග මහත්මිය, ගුණසේකර කුලතුංග මහත්මයා, කුසුමා හෙට්ටිආරච්චි මහත්මිය සහ තිලකරත්න නිශ්ශංක මහත්මයා ඇතුළු පවුලේ වැඩිහිටි ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් වේවා. චිරජීවනයේ ලබත්වා. ලෝකයේ බිලිගනිමින් පවතින කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ වී සියලු ලෝවැසියන් එම දුකෙන් මිදෙත්වා. සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. මෙම උතුම් ධර්මදානයේ කුසල බලයෙන් පියාණන් ඇතුළු දායකත්වයේ දරූ සියලු දෙනාටම ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ වීමට හේතු වාසනා වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං අභික්ඛන්ත දස්සාවි අත්තිපඤ්ඤේන ආගමං කතං ලෝකං අවෙක්කංසු මච්චු රාජාන පස්සති. දැන් අපහත් කරන වේකෙන් ඉන්න අද දවසේ මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක බවතුන් මූලිකව සිටින්නා වූ ධර්මදේශනාව නරඹනු ලබන සදහැවර පින්නතුනි, ඔබ මට ඉදිරිපත් කරලා තියෙනවා ක්ෂණික කතා මාතෘකාවක්. මා මේ මොහොතේ මේක කියවනතුරු මේ ධර්මදේශනාවේ මාතෘකාව මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. දැන් මම ක්ෂණික කතාව හරියට කරයිද කියලා බලන්න පැය අවසානයේදී. ඒකට අදාළ ගාතාවක් විතරයි මම ඔය ගත්තේ. ඔබ මට කතා කරන්න කියලා තියෙනවා මේ මොහොත පිළිබඳව, මේ මොහොතේ සසරට අහු වෙන හැටි සහ මේ මොහොතේම සතරෙන් ගැලවෙන හැටි තමයි මේක කියන්නේ. මේක මේ තියෙන තැනක් තියෙනවා. ඒ ගාථා හතර ලස්සනට කෙටියෙන් කියලා මම අදාළ තැනට යන්නම්. කුද්දනිකායේ තියෙනවා මොගරාජ කියලා සූත්‍රයක්. මොගරාජ භික්ෂුවක් මං හිතන්නේ. මෙන්න මෙහෙම කියනවා. ඒ ගාථා හතරයි සූත්‍රෙම තියෙන්නේ. දාහං සක්කා පුච්චිස්සුම් නමේ ව්‍යාකාසි චක්කුමා යව තතියන්ත දේවීසි ව්‍යාකරෝති මේ සුතං. මට දෙසරයක්ම අහන්න හම්බුණා බුදුහාමුදුරන්ගෙන්. මම ඇහුවා. මට මේ ප්‍රශ්නේ විසඳලා දුන්නේ නැහැ. නමේ ව්‍යාකාසි චක්කුමා බුදුන් වහන්සේ ඇසැත්තා. ඒ වුණාට තුන්වෙනි වතාවටත් ඇහුවොත්
විස්තර කරලා දෙනවයි කියලා මං අහලා තිනවා. යාව චත්‍යන්ත්‍ය දේව ඊර්ෂිනත් දේව ඊර්ෂිවරයා මේක විසඳලා දෙනවයි කියලා මේ සුතන් මං අහලා තිබෙනවා. අයං ලෝකා පරලෝකෝ බ්‍රහ්ම ලෝක සදේවකෝ දිට්ඨින් තේ නාභි ඥානන්ති ගෝතමස්ස යසස්සිනෝ දෙවෙනි ගාථාවෙන් කියනවා. මෙලවා වෙන ලෝකයක් ඉන්න අය බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ ඉන්න අය මේ තථාගතයන් වහන්සේගේ දර්ශනය පිළිබඳව දන්නේ නැහැ. එඳාක එළි වෙන්න ඕන. වෙනත් අයට නැති මනස්කාන්ත පැහැදිලි කිරීමක් ඇති. ඒතන් අභික්ඛන්ත දස්සාවි. උන්වහන්සේ දස් ලස්සනයි කෙනෙක් නෙමෙයි පෙන්වන්නේ මේ. උන්වහන්සේගේ කරුණ පැහැදිලි කිරීමේ තියෙන මනස්කාන්ත භාවය අභික්ඛන්ත දස්සාවි. එවඳු ගැඹුරු දර්ශනයක් ඇති බැවින් අත්ති පඤ්ඤේ නාගමං. ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අපි ඔබ වෙත ආවේ. කතං ලෝකං අවෙක්කංසු. කොහොම ලෝකේ බලනකොටද මාරයට අහුවෙන්නේ නැත්තේ? මච්චු රාජාන පස්සති. ඔන්න ප්‍රශ්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උත්තරේ දෙනවා. ඒ තමයි ඔබේ ප්‍රශ්නෙට උත්තරය. ශුඤ්ඤත ලෝකං අවෙක්ඛංසු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් උහච්ච එවං මච්චු තරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තම් මච්චු රාජාන පස්සති. දැන් ලෝකේ හොයාගන්න වෙනවා ඉස්සර වෙලා. මේ ලෝකේ හොයාගන්න ගියාම ඉතිහාසයේ භූගෝල ඉගෙන ගත්ත වශයෙන් පෘථිවියට තමයි ලෝකේ කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය ලෝකේ කියන්නේ මොකද්ද? අන්න ඒක හොයාගන්න වෙනවා අපට. ඒ ලෝකේ හොයාගැනීමේදී ඔබ කියපු මේ මොහොතට එන්න වෙනවා අපට. අපි මේ මොහොතට එමු. පියවරකින් දෙකකින්. මෞගසින් බිහි ජීවිතාසාන ආජාදා ජීවත් වෙනවා අවුරුදු 60යි 70යි 80යි 100යි ජීවිත එකක් වශයෙන් පේනවා. උපත් එකයි මරණ එකයි. ඒක පුද්ගල ස්වභාවයක් නෑ, හැට පේන දෙයක් නෑ. නමුත් ඒ ජීවිතේ අපි ගෙවුවම අවුරුදු නම් 60යි මාස නම් තව 12න් වැඩි කරන්න ඕන. තව එහෙම වැඩි කර ගියාම මේක අන්තිමට තප්පර වලින් තමයි බලන්න වෙන්නේ. තප්පර වලින් ඔරලෝසුව බලන්න ගියත් තප්පර දෙකක් තියෙන්නේ නැහැ කොයි වෙලාවකවත් ඔරලෝසුවේ. ඕනෑම මොහොතක තප්පර කටුව තියෙන එක තප්පරයක ඒකෙන් අනිකට යනකොට මුල් පැත්තෙත් නැහැ අග පැත්තෙත් නැහැ. මම උදාහරණයක් කියලා තිනවා මේ සමාජයට හරියට මධ්‍යම 12 බලන්න කියලා. පැය කටුව 12 මත, මිනිත්තු කටුව 12 මත, තප්පර කටුවක් 12 මත. දැන් 11:59 තප්පර 59 අතීතයයි. 12 පසුවී තප්පරයක ඇවිදින්නේ නැහැ. එනම් තියෙන්නේ තප්පරයයි. අන්න ඒ වගේ අපේ ජීවිතේ ගත වෙච්ච පැත්තක් තියෙනවා. ඒවට අපට ආයෙ යන්න බෑ. කල්පනා කරන්න පුළුවනි. එන්න පැත්තක් තියෙනවා. අපිට හෙටට ගිහින් එන්න බෑනේ අද. හෙට එළි වෙනකම්ම ඉන්න ඕනේ. ඊයට යන්නත් බෑ. ඒ නිසා මේ දැන් අපි ගත කරන්නේ මොහොතයි. මේ මොහොත තමයි අපේ ජීවිතේ වටින්නේ. මොහොත කොහෙන්ද ගත කරන්නේ? අන්න එකයි හොයන්න වෙන්නේ. එතකොට අර ලෝකපදේ ගන්න වෙනවා අපට. ලෝකස්ස බික්කවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමේ. ඔන්න බුදුන් වහන්සේ මේ ලෝකේ හැදෙන හැටි සහ නිදහස් වෙන හැටි. තවත් ඉතින් කියනවා නම් දුක හැදෙන හැටි සහ දුකින් මිදෙන හැටි මේකේ තියෙනවා ඊට පස්සේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. කතමංච බික්කවේ ලෝක සමුදයංච මේ ලෝකේ හට ගන්න හැටි. ඇහැට ආලෝකයේ උදාවෙන් ඉදිරියේ තියෙන රූපයක සෙවණැල්ල වැටුනහම ඇස ඇතුලේ ඉදිරියෙන් තියෙන රූපයේ සෙවණැල්ල හැදෙනවා. එතකොට එතන ඒ හැදෙන්න පුළුවන් හැකියාව මියගිය සිරුරක නැහැ. අපි ළඟ තියෙන නිසා ඒකට කියනවා චක්කු ප්‍රසාද කියලා. ඔබ කැඩපතල තුල ඔබව නිරීක්ෂණය කරද්දී රූපයක් හමු වෙනවා වගේ රූපයක් තමයි ඇස තුල පහළ වෙන්නේ. හැම බාහිර තියෙන හැම දෙයකම රූපය ඇහැ තුළ පහන වලත් තමයි අපි අඳුනන්නේ. ඒකට රූපය කියන්නේ. ඉදිරියෙන් තියෙන එකට නෙවෙයි. එතකොට ප්‍රසාදයේ ගෝචර රූපය දෙකයි. ඒක හඳුනන සිත පහළ වෙනවා චක්ක විඥානය. ඇසේ රූප හඳුනන සිත. මේක ඇතුළේ වෙන දේ තමයි ඊට පස්සේ මේ පෙන්වන්නේ. තින්නම් සංගති පස්සෝ තුන එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශ වුණාම අපි පස්සපච්චය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා අපට කැමැති පරිදි මින් පෙර හඳුනාගෙන ඉන්න පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින්න. ඔබ මාතෘකාව ඉදිරිපත් කළ නිසා කෙලින්ම මම මාතෘකාවට යනවා. ඒකයි මේ ගින් තියෙන ඉක්මනින්ම. කාලය වැදගත් නේ අපට.
විඳින්න ගියොත් වේදනා පච්චා තණ්හා. වේදනාව ප්‍රත්‍ය වෙනවා මේ විඳීම සැපයි හෝ දුකයි හෝ කියලා ඇලෙන්න. ඔය තණ්හා කියන එකේ තේරුම අන්න එතනයි. ඔය තමයි බුදුන් වහන්සේ වදාරන ඇහි තණ්හාව රූප තණ්හාව. රූප අරමුණ මුල් කොටගෙන. ඉස්සරෙන් හම් වෙන රූපය හතුරා මුල් කරගත්තොත් අකමැත්ත, මිතුරාකට ගත්තොත් කැමැත්ත. දෙකම තණ්හාව. ඇලීම ගැටීම කියන එක. එතකොට පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. තණ්හා වුණොත් ටිකක් තදින් ගැනීමක් සිද්ධ වෙනවත් උපාදාන. උපාදාන වුණොත් නැසෙන්න පෙර මේක හේතු ඉතුරු වී අවසන් වෙනවා. තණ්හා පච්චා උපාදාන උපාදමච්චා භව. එහෙනම් ඒක ආපහු පුනර්භවයකට මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් ඉතුරු වෙනවා. මෙන්න ලෝකේ හට ගැනීම. හෙවත් දුකේ හට ගැනීම. ඉතින් මේක මොහතක නෙවෙලා තිබෙන්නේ. එසේනම් ඒක පස්සපච්චා වේදනා චක්කු ලෝකේ පිය රූපං, කනේ නාසයේ දිවේ කය නම් සෝත ලෝකේ පිය රූපං, ගහන ලෝකේ පිය රූපං විස චක්කු සෝත ගාන જીවහා කාය මන හයටම ඇතුළත් වෙනවා. උදව්ව වශයෙන් ආලෝකයේ උදව් වැරුණාම ශබ්දයේ උදව් වශයෙන් පුංචි වෙනස්කමක් තියෙනවා. ප්‍රසාදයේ ඇස වෙනුවට කන එනවා. ශබ්දය අහන්න. එතකොට අපි ගත කරන්නේ ජීවිතය ඔරලෝසුව පැය 24ක් දීවත් දුවන්නේ තත්පරෙන් තත්පරේ. බැටරි කැල්ල වහිනකම් දීවත් දුවන්නේ තත්පරෙන් තත්පරේ. ඉතින් අපේ ඇසට මේ ලෝකේ අතීතයේ තියෙන අනාගතයේ තියෙනවා කියලා පෙවුනට අපට තිබෙන්නේ වර්තමාන මොහොත පමණයි. හැදෙන්න හරි නැසෙන්න හරි, දියුණු වෙන්න හරි පිරියෙන්න හරි ඕනෑම දෙයක් කරන්න ලබා තිබෙන්නේ මොහොතයි. මොහොත මිනිසා විසින් වරද්දා ගනු ලබනවා. මොහොත වරද්දා ගැනීමට බුදු සමයේ පමාව කියලා කියනවා. මොහොත නිවැරදි කරගන්න ඉගෙන ගන්නවට මනහනවා කියනවා. බණ තේරුණාම මොහොත නිවැරදි කරගන්නවට භාවනා කරනවායි කියලා කියනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කොට this moment කියන වචනේ පාවිච්චි කරනවා බහලා ඇතිනේ. ඒ වගේ. එහෙනම් අපේ මේ මොහොත තිබෙන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනෝද්වාරයේ. දවල්ට නම් මේ පහෙන් එකක. කල්පනාවේ නම් මනෝද්වාරයේ, නින්දට ගියාමත් මනෝද්වාරයේ. නින්ද පාලනය කරන්න බෑ. මෙහෙන් හදපු මට්ටමක් තමයි නින්ද තියෙන්නේ. කල්පනා ලෝකේ පාලනය කරන්න පුළුවන්. නමුත් පෘථග්ජන පුද්ගලයා මේ විදිහට මේ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, අරමුණෙන් අරමුණට අපි මාරු වෙනවා, උපදිනවා, මැරෙනවා කියන එක දන්නේ නැති නිසා මෞකසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාන කටයුතු කරන්නේ. ඒ ඉන්නවා කියලා කටයුතු කිරීම තුළ අනිවාර්යයෙන්ම ඔහුට මේ උපාදාන භව කියන කාරණය තුළ පව ඔස්සේ, පින ඔස්සේ, ධානය ඔස්සේ සසරේ පමාව සිද්ධ වෙනවා. අපි හිතන් ඉන්නේ පව විතරයි පමාව කියලානේ නෑ. ඇසෙත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, කනෙත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. මෙසේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හයෙන්ම මේ සිද්ධිය පෘථග්ජනයා ගාව සිද්ධ වෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන් පමණක් නොව පවෙත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, පිනෙත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා, ධානෙත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා බව ලෝකයා දන්නේ නැහැ. අන්න ඒකයි පමාව කියලා කියන්නේ. දැන් මේ පමාව කියන්නේ මොකද්ද බලන්න. සසරේ පමා වෙනවයි කියන එකේ තේරුම. උපාදාන වුණොත් භව හේවත් සසර උපදින්න හේතුවක් ඉතුරු වීම තුළින් මෙලෝ වශයෙන් උත් යලි උපදිනවා හිට අනිද්දට ලෝභ දේශ මොහයන්. පරලෝ වශයෙන් උත් කය අතහැරුණාට ඒ නිසා ඒ උපාදාන භව තුළ සිදුවෙන්නේ කර්ම බීජ රැස් කිරීම. කර්ම බීජ ගොයන් ගහ නැතුවට ඊළඟ කන්නේ පැලවෙනවා වගේ කය අතහැරුණාට මේ හේතුන්ගේ ඵලය වශයෙන් පවෙන් ප්‍රතිසන්දි, පිනෙන් ප්‍රතිසන්දි, ධානයෙන් ප්‍රතිසන්දි උපාදානය තුල නැතුව නෙමෙයි. ඒ නිසා අපි මාරබන්දෙට අහු වෙලා ඉන්නේ. ඒ නිසා අපි පෘථග්ජන පුද්ගලයා වශයෙන් ජීවත් වෙන්න ගිහින් කරගන්න එපායි කිව්ව වරදක් කරගෙන බුදුන් වහන්සේ කරගන්න එපා කියව දෙයක් තියෙනවා. ඒක කරගත්තොත් වරදක්. අපි ඒ වරද නොදන්නකමට කරගෙන ඒ නිසා භවයක් සසරක් ගමනක් හදා ගන්නවා. මොකද්ද කරගන්න එපායි කිව්වේ? ඒක හොයාගන්නවා ඉස්සර වෙලා. මම මේක ගාථා පද දෙකකින් විතර අරන් පෙන්නන්නම්. මගේ දේශනා අහලා තියෙනවා නම් මේවා අනන්ත තියෙනවා මගේ දේශනාවල මේ උපුටා දැක්වීම. එකක තියෙනවා මෙහෙම.
උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මිනිස් සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න අනුපාදාය මුච්ඡanti. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. අන්න උපාදානය අපි අතින් කරන වැරද්දක් පමාව. ඒක නොවීම තමයි නොපමාව. තව තැනක් තියෙනවා ඊට හා සමානවම. වචගත පිරියාජි අහනවනේ බුදුන් වහන්සේගෙන් ඔබ වහන්සේ සමහර අය උපන් තැන් කියන්නේ නැහැ. අනිත් ශාස්ත්‍රවල නම් හැමෝම උපන් තැන් කියනවා. උන්වහන්සේ උත්තරයක් දෙනවා. සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නොඅනුපාදානස්ස. වචගත පිරියාජි මම මේ සත්වෙන්න උත්පත්ති පනවන්නේ උපාදාන සහිත නම්. උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ නැහැ. බලන්න. දැන් මේ උපාදානයේ වීම සහ නොවීම කියන කාරණාව ආත්ම තුනක් ඔස්සේ බලන්න බෑ. දවස් තුනක් ඔස්සේ බලන්න බෑ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් තුල අරමුණක් ඔස්සේ තමයි වරදින්නේ සහ අරමුණක් ඔස්සේ තමයි හදන්නත් ඕනකමක් වෙන්නේ. දැන් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ අපි වෙන විදිහකට බලමු. එතකොට මෙහෙමයි බලන්න වෙන්නේ. ප්‍රසාදයේ ඇහි තිබෙනවා ආලෝකයේ බාහිර සමාජයේ තියෙනවා ඉදිරියෙන් රූපයක් තිබෙනකොට ඒක උදව් වෙන්න අපට ඇස තුළ පහළ වෙනවා සෙවණැල්ලක්. කැඩපත තුළ සිට තිබෙනා වූ ඔබේ රූපේ වගේ. මේ රූපයයි. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා කෙරෙහි තරහ ඇති කරගන්නවා කියලා කිව්වට ඉදිරියෙන් ඉන්න පුද්ගලයාගේ ඥාතිත්වය ඇති කරගන්නවා කියලාට අපේ හිතේ තියෙන රූපේ කෙරෙහි තමයි අපේ වේදනාව හටගන්නේ. එතකොට රූපය හතුරා වශයෙන් විඳි මිතුරා වශයෙන් විඳි. එතකොට මේ හතුරා වශයෙන් නම් දුක් වේදනාව මිතුරා වශයෙන් නම් සැප වේදනාව. දැන් කල්පනා කරලා බලන්න රූප කියන්නේ එතකොට ශරීරය වෙන්නේ කොහොමද කියලා. විඳින්නේ ඇහැට හමු වෙන රූපේ නම් හතුරා බවට පත් වෙන්නේ වේදනාව මිතුරා බවට පත් වෙන්නේ වේදනාව. ඒක පටවි ආපාවචේජෝ වලට දාපු ගමන් සැප දුක් උපේක්ෂා වේදනා ගලපන්න බෑ නේද? අපි ශරීරේ නම් විඳින්නේ අරමුණක් ගන්න ඉද්දි එතකොට කොහොමද සැප දුක් උපේක්ෂා තියෙන්නේ? නමුත් අරමුණ හතුරා නම් දුක් වේදනාව. අරමුණ මිතුරා නම් සැප වේදනාව. එතකොට අරමුණ සිතුවිල්ලක්. රූපේ. වේදනාවෙන් විඳිනකොට සැප දුක් උපේක්ෂා වේදනාව සමග රූපය සංඥාවෙන් හඳුනනවා. ඒ හතුරෙක්ය, ඒ මිතුරෙක්ය ආදී වශයෙන් ඔහුගේ උස මහත හෝ Taman දන්න කාරණා ටික හඳුනන්නට අවශ්‍ය වෙනවා සංඥාව. රූපාරමුණ වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනාගත් ආකාරයට ඒක කෙරෙහි තියෙනා වූ කැමැත්ත ඇලීම ගැටීම හෙවත් සංඛාරය එකතු කරනවා. චේතනා ගහන්න ඕන හතුරට නම් පලා යන්න ඕන හතුරගෙන් නම් මිතුරට නම් උදව් කරන්න ඕන ආදී වශයෙන් මොනවා හෝ චේතනා සංචේතනා. දැන් මේ මොහොත මම විග්‍රහ කරන්නේ ඇස තුල මොහොතක් මේ සිද්ධ වෙන්නේ. රූපය අරමුණ වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී වැඩ හතරක් කරලා තියෙනවා. රූපයෙන් එකක් කළා වේදනාවෙන් තව එකක් කළා සංඥාවෙන් තව එකක් කළා සංඛාරයෙන් තවත් එකක් කළා. මේ ටික දැන් වාර්තා කරන්න ඕන. ඒ සිදුවන හතරම වාර්තා කිරීම සඳහා තමයි විශේෂයෙන් දැන ගැනීමවත් විඥානය කියන පදේ තෙන්ට එන්නේ. දැන් ඇසේ අරමුණ තුළ රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා නේද? කනේ ශබ්ද අරමුණ තුලත් ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා නේද? නාසයෙන් ගන්ධය විඳිද්දිත් නාසයේ ගන්ධ අරමුණ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා නේද? පස්දොරට නම් බාහිරේ රූප ශබ්ද ගන්ධ රස උදව් වෙනවා. මනෝද්වාරයට නම් ඒවා ගත්ත දේ සිතුවිල්ලේ පහළ වෙනවා නම් බාහිරින් ඕන නැහැ. දැන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්වයාට දොරවල් 6 නිසා වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙනවා. දැන් මේක ඔබ ළඟ ඇත්තද? බුදුන් වදාළ නිසාද පිළිගන්න ඕන? මම කියන නිසාද? ඇත්ත නිසාද? මේක තේරුම් ගත්ත පුද්ගලයාට පංචස්කන්ධය කියන ශරීරය කියන මතෙන් අයින් වෙන්න වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයාට පංචස්කන්ධේ රූප කියන්නේ පඨ ව්‍යාපෝ තේජෝ ද්‍රව්‍ය කියන එකෙන් අයින් වෙන්න වෙනවා. පහම නාම. දැන් ඒ රූපයේ තියෙන තණ්හාව රූප තණ්හාව, ශබ්දයේ තියෙන තණ්හාව ශබ්ද තණ්හාව, ගන්ධයේ තියෙන තණ්හාව ගන්ධ තණ්හාව, තණ්හා 6යි චෛමේ තණ්හා කායෝ. ඕක අතහැරලා රූප කියන්නේ ශරීරයේ කියපුවයි පුළුවන් නම් ගලපන්න තණ්හා 6ට. පංචස්කන්ධේ රූප ශරීරය කියලා පුළුවන් නම් තණ්හායට ගලපලා නැති වෙන හැටි කියලා දෙන්න. දැන් එහෙනම් මොකද්ද වෙන්නේ?
ස්කන්ධේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු. ස්කන්ධ නැමැති සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මේ යන කල්හි මොහොතක් මොහොතක් පාසා අපි උපදිනවා දිරෙනවා මැරෙනවා. ඔන්න බුදුදහමේ උපත මරණය ෂණිකව. ඒ උපත මරණයේදී එතනම අපි සසරට අහු වෙලා මැරෙනවා. අහු නොවී මැරෙන්නත් පුළුවන්. අන්නේ සසරට අහු වෙලා මැරෙන ආකාරයට තමයි උපාදානය කියන්නේ නැත්නම් පමාව කියලා කියන්නේ. ඒක බනහලා තේරුම් ගත්ත පුද්ගලයාට ඉදිරි ක්‍රියා මාර්ගයක් වශයෙන් නොපමා වෙන්න මහන්සි වෙන්න වෙනවා. දැන් ලෝක මොකක්ද එතකොට? ඇස නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ. කන නිසා පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ. නාසය නිසා ගන්ධය නිසා විදිහට දොරවල් 6 නිසා 6ටම 6 වතාවක් නෙමෙයි එකින් එක බැගින් ඕනෑම මොහොතක වර්තමාන මොහොතේ. දැන් ඒකෙ පෙන්වන්නේ ලෝක සමුදයංච දේසිස්සාමි. ඒක අර තණ්හා උපාදාන වීම තුළින් දුක හට ගන්නවා කියන එක තමයි ලෝක පදයෙන් පෙන්වන්නේ. එතකොට ලෝක කියන්නේ පංචස්කන්ධයට පංච උපාදානස්කන්ධයට නැත්තම් දුකට. එහෙනම් ලෝක සමුදයන් දුක හට ගැනීම දේශනා කරනවා. ලෝක නිරෝධං දුකින් මිදීම දේශනා කරනවා. එපමණනේ. දැන් බුදුන් වහන්සේ වදාරන්න පෙර අපි ළඟ උනේ මොකද්ද? ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසුද? එහෙම නැත්නම් ලෝකය යමකින් යුක්තද? සදා හැම කල්හිම සතෝසෙහි ඇතිව සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්න බුදුහාමුදුරුවෝ වදාරනවා. ඇයි ශූන්‍ය වශයෙන් බලන්න වෙලා තිබෙන්නේ? ශූන්‍ය නැති නිසා. දැන් අපි හොයාගන්න බලමු. අපේ මේ ස්කන්ධ ලෝකේ මොනවෙන්ද යුක්ත? එතකොට ඔබට තේරෙවි ළමා කාලයේ සුරතලෙකුට තිබුණ නැති දෙයක් වැඩිහිටි වයසට පත් වෙනකොට හැමෝ ගාව රෝපණය වෙනවා වර්ධනය වෙනවා. මේ ස්කන්ධ පහට එන දේ මොනවා වශයෙන් ගන්නවා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. රූපේ එන්න පුළුවන්, ශබ්දේ එන්න පුළුවන්, ගන්ධේ එන්න පුළුවන්, රසේ එන්න පුළුවන්, හතුරා වෙන්න පුළුවන්, මිතුරා වෙන්න පුළුවන්. දෙදෙනාට දෙකට ආйти නැති කෙනා වෙන්න පුළුවන්. පව වෙන්න පුළුවන්, පින වෙන්න පුළුවන්. ධානය නම් අපිට නැහැනේ. වෙන්න ඕන එකක් වෙන්න පුළුවන්. ඒ අරමුණට ආපු දෙයට කියන නම තමයි ඒතං. එය. ඒතං මම ඒසෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. ස්කන්ධ පංචකය තුළට ආපු දෙය මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්නවලු. දැන් ස්කන්ධ පංචකය වෙනයි, ස්කන්ධ පංචකයේ මමත්වයෙන් යුක්ත වීම වෙනයි. අන්න ස්කන්ධ හැම ස්කන්ධ පංචකයක්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුක්ත නම් මමත්වයෙන් යුක්තයි. සෑම ස්කන්ධ පංචකයක්ම එහෙනම් නැසෙන්නේ උපාදාන වී හෙවත් යලි හට ගන්න සසරට හේතුවක් ඉතුරු කොට. මේ ස්කන්ධ පංචකයේ සසර යලි හට ගන්න හේතුවක් ඉතුරු වී නැසෙන එකට කියන්නේ ප්‍රමාදය. එහෙනම් ප්‍රමාදය කොහෙද තිබෙන්නේ? තණ්හා උපාදාන බව අරමුණු තුළ බලන්න වෙනවා. ඒ තණ්හා උපාදාන බව වීමම ප්‍රමාදයයි. අපි බලමු. මේකට නමක් තියෙනවා. තවත් පැත්තකින්. මේ අරමුණෙන් ගන්න කාරණාවල හේතු අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙන එකට කියනවා අபிසංකාර කියලා. අபிසංකාර මිනිස්සුන් අතින් තුන් ආකාරයෙන් රැස් වෙනවා කියලා හැමදෙනා අතින් නෙමෙයි සමස්තයක් වශයෙන් ගත් කල. මේ සමාජයේ ඉන්න අය අතරින් අபிසංකාර දෙකයි රැස් වෙන්නේ. ඒ අபிසංකාර දෙක ඉක්මවා ගිය අය තමයි කැලේට ගිහින් වෙනත් අபிසංකාරයක් එකතු කරගත්තේ මේ වෙනුවට. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා අபிසංකාර තුන තුලම අවිජ්ජාගතෝ යම් බික්කවේ පුරිස පුද්ගලෝ. යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් මේ සසරට බැඳීම මුල් කොටගත්ත අවිද්‍යාව කියන පදේ තේරුම ඒකයි. මොනවද රැස් කරනවා කියන්නේ? අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ආනිජ්ජං සේ සංකාරං අபிසංකරෝති. අවිද්‍යාව තුල
පුණ්‍යාවි සංකාරය රැස් කරයිද අපුණ්‍යාවි සංකාරය රැස් කරයිද ධාන කුසලවත් ආනිජ්ජාවි සංකාරය රැස් කරයිද ඒ තුන තුළම අවිද්‍යාව. ඔන්න පෘථග්ජන පුද්ගලයා තුළ මේ තුනේ වෙනස්කම් තිබුණාට මේ තුනට වෙනස්කම් වල විපාකවල ආකාර වෙනස්කම් තිබුණාට පවට දුක් විපාක, පිනට ලෞකික සැප විපාක, ධානයට ධාන විපාක. නමුත් පවත් භවගාමි, පිනත් භවගාමි, ධානයත් භවගාමි පමාව තුල පමාව තුල මතක තබා ගන්න. බුදුන් වහන්සේ පහළ වෙන තුරු නොපමාව තේරුම් ගත්ත කිසිවෙක් මේ ලෝකේ හිටියේ නෑ මතක තියාගන්න එකක්. බුදුන් වහන්සේ වදාහරන නොපමාව තේරුම් ගත්ත කෝටිපතියෝ හිටියේ නෑ, උගත්තු හිටියේ නෑ, ධානලාභීන් හිටියේ නෑ. ධානලාභීන් හිටිය නමුත් ඕක තේරුම් ගත්ත අය හිටියේ නෑ. වැදගත්ම දේ ඒකයි. ඔවුන් සියලු දෙනා සසර පමාවට අහු වී හිටියා. පව ඔස්සේ පමාවට අහු වී හිටියා, පින ඔස්සේ පමාවට අහු වී හිටියා, ධාන ඔස්සේ පමාවට අහු වී හිටියා. එහෙනම් ඔවුන්ට ලෝකය පව උපාදානෙන් යුක්තයි, පව මමත්වෙන් යුක්තයි. පින් උපාදානෙන් යුක්තයි, පින මමත්වෙන් යුක්තයි. ධාන උපාදානෙන් යුක්තයි, ධාන මමත්වෙන් යුක්තයි. දැන් මම උනේ මොනවද? කෙස්ද, ලොම්ද, නියද, දත්ද, පවද, පිනද, ධානයද? ඔන්න බුදුදහමේ මම ඉන්න තැන. පවේදී පව මම වෙනවා. පිනේදී පින මම වෙනවා. ධානයේදී ධානය මම වෙනවා. මම වුණොත් මොකද වෙන්නේ? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඔබ ස්කන්ධ පංචකේ මමත්වයෙන් ගත්තොත් හේතු ඉතුරු වී අවසන් වෙනවා. සසර ඇවිදින්න ඒකට කියනවා මායයට බැඳෙනවා. මේ මාරස්ස බද්දෝ මාරස්ස පමාව නේද? ස්කන්ධ පංචකේ මමත්වයෙන් යුක්ත වීමත් එතකොට දැන් ශුන්‍යතෝ ලෝකං නෙමෙයිනේ. ඒ ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහට නම් ඒක මමත්වෙන් යුක්තයි. දැන් මේ මොහොත මමත්වෙන් යුක්ත වීමට කියන නම කියන්නේ උගත්කම ඔස්සේ, නුගත්කම ඔස්සේ, ධනවත්කම ඔස්සේ, බුද්ධිමත්කම ඔස්සේ, පව ඔස්සේ, පින ඔස්සේ මේ මොහොතේ මමත්වෙන් යුක්ත වීමට කියන නම කියන්නේ ප්‍රමාදය. ප්‍රමාදය. එහෙමත් නැත්නම් තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ රූප වේදනා සංඥා සංකාර පහට කියන නම තමයි සක්කාය. මේ කය නෙවෙයි සක්කාය. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා මේ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය. ඒකට එන දේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගත්තාම ඒකට එන දේ එතකොට සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ කායට නමක් නෙමෙයි අරමුණේ ඇලෙනවට නමක්. අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා ත්‍රිපිටකේ උගන්වන්නේ. සක්කාය දිට්ඨියට බැඳෙනවා කියන්නේ සසරට බැඳෙනවා නැත්නම් අනාගත සසර පැවැත්මට හේතුවක් ඉතුරු වෙනවා. එතකොට ඒක පමාව. මේ මොහොත සසරේ ඇවිදින්නට කාරණයක් බවට පත් කර ගැනීම පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණයක් පව තුල, පින තුල, ධානය තුල, උපාදානය තුල. ඔය රහස එලි කරන්නයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. බුදුවරයා පහළ වෙලා එලි කළා වුණාට අපේ කනට ඇහෙන්න තරම් අපි උපන් කාලේ වාසනාවක් තිබුණේ නැහැ. අන්න එතනයි ලොකු පාඩුවක් සිද්ධ වෙන්නේ. ඔබට ඔබේ මව්පියන්ට, මගේ මව්පියන්ට හෝ මගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳව කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා වුන් උපාදානය තුළ භවය සැපවත් කරගන්න කල්පනා කළා ඇරුණාම මරණින් එහා පැත්තට පින්විනින් පරලෝකස් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නේ මොකක් නිසාද? උපාදානය තුළ. උපාදාන මෙදීම තුළ උපදින්නේ නැහනේ. අනුපාදාය මුච්ඡanti උපාදාන නැත්තම් නැති දුක්ඛ සම්භව උපතක් නැහැ. දුකටක් හටගන්නේ නැහැ. එහෙනම් උපාදානය තුළ සසර ගමන යන්න සකස් කළා වූ බුද්ධ ආගමක අපි හිටියා සියවස් කීපයක්. කියලා දෙන්න කෙනෙක් නැති නිසා සහ අවබෝධ කරගන්න ඕනකමක් නැති නිසා හෝ වැටහීමක් නැති නිසා හෝ මොනවා හරි කාරණයක්. ඉතින් එක හේතු තියෙන්න පුළුවන්. දැන් මේ මොහොත කියන මොහොත හොයන අයට ඊට වඩා සුන්දර දෙයක් තියෙනවද ආය? මේ මොහොත පමා වෙන්නේ මේ මොහොතේ නොපමා වෙන්න ඕන. ඒකට කල්ප ගණන් දෙන්නේ නැහැ. ආත්ම ගණන් දෙන්නේ නැහැ. දවස් ගණන් දෙන්නේ නැහැ. මොහොතයි. මොහොත උදා වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතින් නින්දේදී නොව කල්පනාවේදී. ඔය නින්දේදී නොව කියන පදයට පැහැදිලි කරලා තියෙන වචනේ සිංහලට තියෙන පාළියේ නිදා නොනිදා කියලා. ඒ හිතා ගන්න ඕන මොකක්ද කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට
තිට්ටන් චරන්න සින්නෝවා සායනෝවා කියලා පද හතරක් දෙනවනේ. තිට්ටන් හිටමින් චරන් ඇවිදිමින් නිසින්නෝවා හිඳමින් සායනෝවා නිදමින්. නිදමින් කියන්නේ සීනන පෙනිපෙනි බාහිරෙන් මිදලා ගොර තද නින්දක ඉන්නවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ දිගාවි සිහි කල්පනාව ඇතුව මනෝලෝට ගිහින් නැහැ. ඒකට තමයි නිදා නොනිදා. ඒ නිසා අපිට මේ මෙලොව පංචද්වාරයේ වසා නින්දට ගිය ලෝකේ ඇරුණාම අපේ මේ දොරවල් පහටම අරමුණු වෙන අවස්ථාව එක මොහොතක් පමණයි. දැන් මේ මොහොත අපි පාවිච්චි කළේ මොනවටද? පෘථග්ජන පුද්ගලයා මේ මොහොත පාවිච්චි කරන්නේ මොකටද? දැනගත්තත් නැතත්, පිළිගත්තත් නැතත්, ලංකාවේ හිටියත්, ඉන්දියාවේ හිටියත්, උත්තරද්‍රවයේ හිටියත් ඔය ඕනෑම කෙනෙකුට සිදුවෙන්නේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා නැත්නම් සිත නිසා අදාළ රූප මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර, විඥාන පහක ඉපදී නැසීම. ඒකට තව ලස්සන වචනකුත් තියෙනවා. බුදුන් වහන්සේ ඉදිරිපත් කරව. ඒකට දැන් සියල්ල කියලා. දැන් ඔය මගේ ළමා කාලේ මම හිතන් හිටියේ ඉතින් ඔය මොහොත යට තියෙන දේවල්, අහසේ තියෙන දේවල්, එතකොට තව ඔය පරමාණු ඇතුලේ තියෙන දේවල් මේ සියල්ල බුදුහාමුදුරුවෝ දැනගෙන තමයි දේශනා සියල්ල දක්. ආයතන නැන ඔක්කොම සියල්ල දැනගත්තයි කියලා අපි හිතන් ඉන්නවා සියල්ල කියන්නේ බාහිර ලෝකේ තියෙන ಜಾති කියලා. අනාගතයයි අතීතයයි. අනේ නෑ ත්‍රිපිටකයේ කියවන් යනකොට හම්බ වෙනවා සබ්බ කියලා සූත්‍රයක්. සබ්බ කියන්නේ සියල්ල. උන්වහන්සේ විතරක් නෙමෙයි සමාජයටත් ඊට පස්සේ උන්වහන්සේ සියල්ල දේශනා කරනවා. සබ්බං වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත. මහණනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ අහගන්න. දැන් ඔබ ළඟත් මේ සියල්ල තියෙනවා. ඔබත් මේ සියල්ලේ මුලාව සහ සියල්ල නිවැරදි කරගන්න ඕන ආකාරය දැනගන්න ඕන. මොනවද ලෝකේ තියෙන සියල්ල? පේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ජීවහාච රසෝච කායච පොට්ටබ්බෝච ධම්මෝ මනෝච ධම්මෝච. අසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කායත් පහසත් හිතත් අරමුණුත් යන මේ වාසියල්ලයයි කියනු ලැබේ. මීට පිට ලෝකේ මොනවා හරි තියෙනවා කියලා දේශනා කරනවා නම් ඒගොල්ලොන්ට ඒක පවත්තන්න බැරි වෙනවලු ඉස්සරහට නිරුත්තර වෙනවායි කියලා. දැන් අපි ළඟ සියල්ල තියෙනවා නමුත් සියල්ල යථා තත්ත්වෙන් අපි දන්නේ නැහැ. අන්න සියල්ල යථා තත්ත්වෙන් දැනගන්න ඕන. පළවෙනි පියවරට සියල්ල ප්‍රසාද 6යි ගෝචර රූප 6යි. දෙවන පියවරට තව එහාට යන්න ඕන පියවරක්. කොහොම බැලුවට හරියන්නේ නැහැ. මොකද ප්‍රසාදේ වෙනයි ගෝචර රූපේ වෙනයි කියලානේ අපි හිතන්නේ. ප්‍රසාදේ කියන්නේ ඇහි අරමුණු ගන්න පුළුවන් හැකියාව නම් එතන වැටෙන සෙවණැල්ල ගෝචර රූපේ එළිය නෙවෙයිනේ තියෙන්නේ එහෙනම්. දෙකම එක තැන තියෙන්නේ. තව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙත්. මේව නම් ත්‍රිපිටකයෙන් හරුණාම ලෝකේ මොනම ග්‍රන්ථයකවත් නැහැ මතක තියාගන්න. තරම් සුන්දරයි මේ ගැන්වීම. බලන්න වෙනස මොකද්ද කියලා. ඇසට රූපය. කන රූපය ගොදුරු වෙන්නේ නැහැ. ඇසුරු කරන්නේ කනට ශබ්දය. ඒ වගේම එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක්ලු තියෙන්නේ අපිට. අපි හිතන් ඉන්නේ අරමුණු ගන්න ඇස කන නාසය දිවකය කියලා නේද? තථාගතයන් වහන්සේ වදාරනවා නෑ පස් දොර අරමුණු රසය ගන්නෙ නෑ. පස් දොරට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. ඇහැ විඳින්නෙත් නෑ අපි විඳින්නෙත් නෑ සිත විඳිනවා කියලානේ පෙන්වන්නේ. ඒ නිසා තමයි ඇහෙන් උපන් සිත චක්කු විඥානය, කනෙන් උපන් සිත සෝත විඥානය කියලා විඥාන හයක් පෙන්වන්නේ සිත. සිතයි අරමුණු රසය විඳින්නේ. එහෙනම් අපට අරමුණෙන් අරමුණට යන ගමනක් නේද තියෙන්නේ. දැන් එහෙමනම් අපි පස් දොර පිනවනවා කියලා කොච්චර සමාජයට කතා කළත් පස් දොරෙන් පිනවන්නේ සිත. පස් දොරෙන්ම පිනවන්නේ සිත. සිතක ආකාර 6කට ලෝකෙට මුලා වීමට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මට මතක නෑ මේ අවුරුද්ද හරි පොත හරි ජාතක පොතේ තමයි තියෙන්නේ උදාහරණේ නම්. ඒ වුණාට ළමා කාලේ කියවලා තියෙනවා. ඔබත් මේ කතාව අහලා ඇති කතන්දරයක් වශයෙන්. මට මේ වගේ වෙලාවක මතක් වුණාම මම මොක කියනවා. මේ
නරියෙකුට බඩගිනි වුණානනේ කැලේ ඉන්න. ආහාරයක් හොයාගන්න විදිහක් කල්පනා කරලා කොහොල්ලෑ වලින් බබෙක් හදලා හිටෙව්වලු ගිහින් ගහක් අයිනේ. ඈතට වෙලා බලන් ඉන්නවා. මේ කොහොල්ලෑ ගැන දන්නේ නැති හාවෙක් ඇවිදින් මොකද කරන්නේ? යාළුවෝ සෙල්ලම් කරමු කියලා අත් දෙකෙන් ගැහුවයි කිය අතින් ගැහුවා අනිත් අතින් ගැහුවා ඊළඟ කකුලෙන් ගැහුවා ඊළඟ කකුලෙන් ගැහුවා ඔළුවෙන් ගැහුවා පස්පොළම ඇරුණා. කරන්තරි අපි රස විඳිනවා. තේරුණේ නෑද ඒ කොහොල්ලෑ බබා මාරේ හදලා තියෙන්නේ කියලා. අපි මේ රූප ශබ්ද ගන්ධ රස විඳින්න පස්පොළෙන් සතරට ඇලෙන එක නෙමෙයිද ඔය කොහොල්ලෑ බබා කතාවේ තියෙන්නේ. ඇහෙන් ඇලෙනවා කනෙන් ඇලෙනවා නාසයෙන් ඇලෙනවා දිවෙන් ඇලෙනවා දැන් ඊට පස්සේ මාරයාට ආහාර. එතකොට පස්දොරෙන් පස්සාකාරයේ ලෝකෙට ඇලෙන ආකාරය තමයි අර පෙන්වන්නේ. ඕක තමයි බුදුබණ තේරෙන්නේ නැතුවම මිනිස්සුන්ට වෙන දේ. ඊට පස්සේ ඒ හොස්සේ සැප හොයනවා. අරමුණයි සැප විඳින්න පුළුවන් අරමුණ නැති වෙනවා නැවත සියක් දහස් ලක්ෂ වතාවක් අරමුණ උපදවා ගත්තත් ඇති වෙන්නේ නැහැ ආයෙ උපදවා ගන්න වෙනවා. ඒ නිසා අරමුණු රස විඳීම සම්බන්ධයෙන් පෙන්නනවා පිපාසයට ලුණු දිය පානය කිරීමක් කියලා. මොකද ලුණු දිය පානය කරපුවම ඒ වලට සංසිඳුණාට ඊළඟ සැරේට ඉන්නේ තව ටිකක් වැඩි වෙලා. ඔබ රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසයේ මේ අරමුණේ රස විඳලා ඇති වෙච්ච දවසක් කියන්න. අද ඇති කිව්වට හෙට ආයෙ ඉල්ලනවානේ. මම උදාහරණයක් වශයෙන් ගන්නේ ඔබෙන් නෙමෙයි මත්පැන් පාන ලෝලියාගෙන්. මත්පැන් ලෝලියා මත්පැන් පානය කරලා වෙලාවක වැටෙනවා කොහේ හරි. මිනිස්සු හිනා වෙනවා. නැත්තම් සුනකියොත් සමහර විට මූණට චූ කරලා යනවා. සිහියවදින් කට්ටිය කිව්වම ආයෙනම් බොන්නේ නැහැ කවදාවත් කියලා කියන්නේ. ඒ අද නැත්තම් හිට උදේ හවස් වෙනකොට අර ගිජුකම හිතේ එනකොට හිමීහිට තව ඇරුම ගාව ආයෙත් ඉන්නේ. ඒ ඔය උපාදානයේ ගිජුකමේ හැටි මතු වෙනකොට Tamanට Taman පාලනය කරගන්න බෑ. අන්නේ විදිහට අපි මේකට බැඳිලා ඉන්නේ. ඒ නිසා අපි බැඳෙන තාක්කල් පැවැත්මේ සමාජිකයෝ පැවැත්මේ කොටස්කරෝ. ඒකට කියනවා මාර බන්ධනය. ඒකට කියන්නේ මාර බන්ධනය. දැන් මං හිතනවා අවශ්‍ය තැනට ඇවිදින් ඉන්නේ කියන එක. ඇස තුලත් අරමුණු තුල තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. කන තුලත් අරමුණ තුල තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. නාසය තුලත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. පව තුලත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. පින තුලත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. ධාන තුලත් තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. ඔන්න පමාව බුදු දහමේ. දැන් මේ මමත්වෙන් වියුක්ත වීම තුළ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මාරයට වෙන සසර ගමනක් අපි හදන හැටි. දැන් ඉතින් මේ මොහොතම තමයි සසරෙන් මිදෙන්න පාවිච්චි කරන්න ඕන. ඔය කාරණා ටික තේරෙන්න ඕන. ඕක භාවනා කරලා කැඩෙන්නේ නැහැ. දර්ශනයෙන් සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ ඒකයි මහා කච්චායන මහරහතන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බ පරාමාස කියන කාරණා බණ අහලා තේරුම් අරගෙන සිතින් අයින් වෙන්න ඕනේ. ඒකයි දර්ශනයෙන් ප්‍රහාණය වීම කියලා කියන්නේ. දැන් මේ තේරුම් ගන්නකොට කරගත්ත මෝඩකමක් තියෙනවා චිත්තාභ්‍යන්තරයේ. ඒවට කියනවා අනුසය, තණ්හා අනුසය. ළමා කාලේ ඉඳලා යම් තාක් කල් මේ අරමුණ ඔස්සේ පැන්නුවාද එවන් ඇලුනා වූ ලෝභ, ද්වේෂ, මෝහ මූලයක් චිත්තාභ්‍යන්තරයේ තියෙනවා. ඔක එනවා සෝවාන් වුණා කියලා නෑ. මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කාරණා ටික සම්බන්ධයෙන් උපමාවක් තියෙනවා ගහක තියෙන කිරි වගේ කියලා. ඒකයි ಭಾರತයේ තිබෙනා වූ ගස් ගණනාවක් ආස්සෙන් බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ අපි ඒක ලංකාවට හරවනවා. එතකොට අපිට තේරෙනවා රබර් ගස එහෙම නැත්නම් කොස් ගස නැත්නම් නුග ගස වගේ ගසක්. පරිසරයේ කිසිදු කරදරයක් නැතුව පැලවිලා හැදෙනවා අවුරුදු 15ක් විතර වෙනකොට. දැන් ලොකු ගසක්. කවුරුත්ම දන්නේ නැහැ කොලයක් කැඩුවේ නැත්නම් මේකේ කිරි තියෙනවායි කියන්න. හැබැයි වැඩිලා තියෙන්නේ දැන්. කෙටේරයක් අරන් ගිහින් මේකේ පස්පලකට කොටන්න. පස්පලෙන් මෙන්නේ ගහේ තියෙන කිරි. මේ උපමාවෙන් පෙන්වන්නේ මොකද්ද? ළමයෙක් අරමුණේ ඇලෙමින් ගැටෙමින් අවුරුදු 15ක් 20ක් 30ක් යනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එකතු කරලා තණ්හානුසේ හේතු හදා ගන්නවා. දැන් ඇසට ගැටෙද්දී කනට ගැටෙද්දී නාසයට ගැටෙද්දී අරමුණු වල Taman උපදින ලෝභ දේශ මොහ Tamanගේ හිතේ තියාගත්තු ඇරුණාම ලෝකේ නෙවෙයි ඒක තියෙන්නේ. ඒක උපදින්න බාහිරේ උදව් වෙනවා.
අර කෙටේරියෙන් කෙටීම උපමා කරන්නේ ඇහැට කනට රාසයේ අරමුණ හම්බ වෙන එක. තමන්ගේ හිතේ තියෙන තරහ වෛරය ක්‍රෝධය උපදින එක තමයි ගහේ තියෙන කිරි එනවායි කියලා කියන්නේ. ගහේ කිරි තියෙන කල් එනවා. නැති දවසටයි එන්නේ නැත්තේ. එහෙනම් ඇවිදින් ඉවර වෙන්න ඕන. එහෙනම් ඒකට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා. උපන් දෙය ඉදිරියට පවත්තන්න නැතුව ඉවර කරන්න මේ මොහොත යොදා ගන්න ඕන. මේ මොහොත තමයි ඉදිරියට පවත්තන්න හේතු තියන්නේ. මේ මොහොත තමයි ඉදිරියට පවත්තන්න නැති වෙන්න අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී ඉගැන්වුවේ. අන්න අපි එනවා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු. මේ රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධ ලෝකය මගේ සහ මම සහ මගේ ආත්ම වලින් යුක්ත කරගෙනයි අපි හිටියේ. දැන් මේ තව පදයක් මෙතෙන්ද ගන්නවා මම. ශුඤ්ඤලෝකෝ ශුඤ්ඤලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ශුඤ්ඤලෝකෝති උච්චති. ස්වාමිනී ලෝකයේ ශූන්‍යයි කියලා කියනවා. කොපමණකින්ද මේ ලෝකයේ ශූන්‍ය වෙන්නේ? ආයෙත් අර බාහිර ලෝකෙ නෙමෙයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත ස්කන්ධ ලෝකය. මතක තියාගන්න. හරි ලස්සන පදයක් තියෙනවා. යතෝචකෝ වික්ඛවේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා තස්මා ශුඤ්ඤ ලෝකෝති උච්චති. මහන යම් විටක මේ ස්කන්ධ පංචකය මට සහ මට අයිත් දේවල් වලින් ශූන්‍යයිද? එවිට ලෝක ශූන්‍යයි කියලා කියනවා. එහෙනම් අපිට මේ ස්කන්ධ ලෝකයේ මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුක්තයි කියන්නේ ඒවා තමයි මට සහ මට අයිති දේවල්. එහෙනම් ඒවෙන් අයිති නම් ඒවැ දුක විඳ ගන්න. ඒක තමයි ලෝකෙට වෙලා තියෙන්නේ. කොහෙන් මේ කරදර එනවද දන්නේ නැහැ කියලා කියනවා. හෙනයක් පාත් වෙනවා වගේ කියනවා. නමුත් තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපාදාන කරගත්තා වූ රූප උපාදාන, ශබ්ද උපාදාන, ගන්ධ උපාදාන, රස උපාදාන, පොට්ටප්ප උපාදාන, ධම්ම උපාදාන, උපාදාන හයක් ඔස්සේ දුක් වලට හේතු තියාගෙන. දැන් ඉතින් ඉදිරියෙන් පේනකොට අර ණයට අඳුකල වගේ සියලුම දේවල් අපිට වැරද්දේ පේනවා. දුසිකොණයක් හදාගත්තොත් සියල්ල වැරදි කියලා ඒවා ගැටෙනකොට අර කෙටේරියෙන් ගහට කොටනවා වගේ ගැටෙනකොට අපේ හිතේ තියාගත්ත ලෝභ දේශ මොහ ඇවිදින් ඒවෙන් අපි විඳවනවා. ඇත්ත දුකක්ද හදාගත්ත දුකක්ද විඳවන්නේ? එක එක්කෙනාට මේක එක සමානද නැත්නම් වෙනස්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ විසාකට වදාලේ විසාකාවට ඔබ මේ ලෝකේ පස් දොරින් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් විඳින්න ඕන. ජීවිතේ දුකයි නෙවෙයි, උපාදානයේ දුකයි. ජීවිතේ දුකයි නෙමෙයි, උපාදානයෙන් මිදුන විට දුක නැහැ. බුදු සමය සම්පූර්ණයෙන්ම උපාදානය වීමෙන් දුක හට ගන්නා හැටි සහ උපාදාන කර නොගැනීමෙන් දුකින් මිදෙන හැටි දේශනා කරපු දහමක්. ඒක තමයි බුදු සමයේ ද්විත ධම්ම පරයය. ඉස්සර වෙලා වැරදිලා ලෝකෙට අහු වෙන හැටි කියලා දෙනවා. දැන් මේක වරදක් නම් තවදුරටත් මේ වරද කරන්න බෑ. එහෙනම් වරදෙන් මිදෙන්න ඕන. වරදට පමාව කියනවා නිවැරදි කරගන්න මහන්සි වෙනවට මේ මොහොත ස්කන්ධ පංචකය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා හේවත් භාවනාව කියනවා. ඒ නිසා ඒක තේරුම් ගත්ත පුද්ගලයාට පමණයි මේ අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න මේක අවසන් කරන්න පුළුවන් වෙන්නේ. ඕනෑම කෙනෙකුට අනාගත ඵලයක් උපදින්න හේතු තියමින් අවසන් කරන්න පුළුවන්. ඒකට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියලා ભેදයක් නැහැ. ලංකා, ඉන්දියා කියලා ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහ පෙළ ભેදයක් නැහැ. අරමුණේ මුලාවීම තුළ ඕනෑම කෙනෙකුට පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. ඇසෙත්, කනෙත්, නාසෙත්, දිවෙත්, කයෙත්, පවෙත්, පිනෙත්, ධානයෙත් ඔක්කොටම මේක සාධාරණයි. ඔන්නෝක තමයි සසර වරදිනවා කියලා කියන්නේ. සසරට බැඳෙනවායි කියලා කියන්නේ. දැන් සදා සතෝ හැම කල්හිම සිහි ඇතිව. දැන් හැම කල්හි කියන්නේ මොකද්ද? ඒක තේරුම් ගන්න වෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු උපදින විට හැම කල්හිම. අතීත කල්හි, අනාගත කල්හි නෙමෙයි. දොරවල් පහට අරමුණු වල. එතෙන්ට දැන් සතිමත් වෙන්න ඕන. දැන් සතිය නෑ කියන්නේ මොකද්ද කියලා හොයා ගන්න ඕනනේ. අපි සාමාන්‍යයෙන් මෙහෙම කියමු. කුද්දෝ අත්තං ජානාති. කුද්දෝ ධම්මන්න පස්සති. අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං. මේ අරමුණට කේන්ති ආවොත් අර්ථය යහපත පෙනෙන්නේ නැහැ. ධර්මයේ පෙනෙන්නේ නැහැ.
ඔහු ක්‍රෝධයෙන් අන්ධ වෙලා, ඔහු ක්‍රෝධයෙන් මොසපත් වූ විට අන්ධෙක්. ඒ වගේ අරමුණේ මමත්වයෙන් ගත්තාම ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ඇලුනහම ඒකට කියනවා අන්ධභාවය. දැන් ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න, එකට කරන්න මමත්වයේ ක්‍රියාවම පෝෂණය කරන්න පමා වෙන්න ඇරුණාම සතිය එතන නැහැ. ක්‍රෝධ කරලම දිනන්න යනවා. වෛර කරලම දිනන්න යනවා. රිදවලම දිනන්න යනවා. ඒ පමාවේ හැටි. ඒ කවුද එතන ඉන්නේ? මම. ඒ මම කියන්නේ කයද? නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැමැති මම. ඔය මමත්වයේ මුහුණුවරවල් කීපයක් මම කිව්වේ. අපි ශරීරයට මම කීවට අපි මම කියලා අකුරු දෙකක් පාවිච්චි කළාට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පහට එන දේ මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. ඒ ස්කන්ධ පහට එන දේනේ මොනවා හරි මමත්වයෙන් ගන්නවා ඇත්තේ. රූපේ වෙන්න පුළුවන් රූප තණ්හා, ශබ්දේ වෙන්න පුළුවන් ශබ්ද තණ්හා, ලෝභය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, පව වෙන්න පුළුවන්, පින වෙන්න පුළුවන්. මමත්වයෙන් ගත්තොත් සසරට බැඳෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ මොහොතම මමත්වයෙන් නොගෙන අවසන් කරන්න මොකද මම කරන්න ඕන? දැන් ස්කන්ධ පංචකේ මමත්වෙන් යුක්ත වෙනකොට පංච උපාදානස්කන්ධය දැන් මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන්නයි ඕන. සදා සතෝ පෘථග්ජන පුද්ගලයාට කොහොමත්ම සිහිය නැහැ. මාර්ගඵලලාභීත්වයට යම් යම් මට්ටමේ සිහිය තියෙන්න පුළුවන්, සිහිය නැති වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඉන් එහාට දැන් මෙන්න මේ අරමුණු වැඩමින් යන පැත්තට කියනවා අනුසෝතගාමී කියලා. අරමුණු සේ කරගෙන යන පැත්තට කියනවා පටිසෝතගාමී. එයා තමයි ආපහු යන කෙනා. මොකද කරන්න ඕන? ඉස්සරලා උනේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. ඒ තමයි පමාව. මේ මොහොතම කරන්න කියනවා මොකද්ද? පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා නැවැත්තුවා එතනින්. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ ඇහේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව උපාදාන භවෙන්ට නොදී මමත්වයෙන් නොගෙන අල්ලා නොගැනීමෙන් අරමුණ ඔබට අවසන් කරන්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. තණ්හා උපාදාන භව වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් උපාදාන නැහැ. වරහන් ඇතුලේ උපාදාන නැත්නම් භව නැහැ. වරහන් ඇතුලේ විද්‍යා විමුක්ති. මොහොතින් මොහොත මෙන්න මේ අරමුණ තුල අල්ලාගෙන අවසන් වීමට නිත්‍ය සුඛාත්ම කියලා කියනවා. අල්ලා ගන්න නැතුව අවසන් වීමට ස්කන්ධ පංචකය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා හේවත් නොපමාව කියලා කියනවා. දැන් ඉතින් මට කියන්න තම තමන්ට අදාළ චිත්තාභ්‍යන්තරයේ මතුවෙන්න බාහිර ලෝකේ ජීවත් වෙනකොට ගුරුවරයාට දරුවන් ඉදිරියේ, රියදුරාට ඉදිරියෙන් යන වාහන ඉදිරියේ, පාලකයාට සේවක පිරිස ඉදිරියේ, අම්මා තාත්තට දරුවන් ඉදිරියේ තමන් මේ තියාගත්ත දේ හිතට එන්නේ. තම තමන්ට මේ ලෝභ දේශම උපදින්නේ තම තමන්ට අදාළ ලෝකයක් තුල. අපි දන්නේ නැහැ මේක මේ හිත ඇතුළේ තිබිලා ඇවිදින් අපට දුක් දෙනවයි කියලා. ඒකට බාහිර එක හේතුවක් විතරයි. අපි මේක දන්නේ නැති නිසා මොකද කරන්නේ? ගෙදර මග ඇරලා ගින් කැලේට වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ගැටෙන්නේ නැහැ නේ ඉස්සරහ. එතකොට අරව උපදින්නේ නැහැ. දැන් මේ මූණ දීලාද මග ඇරලාද? ගෙදර ආපු ගමන් ආයෙත් මතුවෙනවා. ඒක තමයි අපේ රටේ භාවනාව කියලා කියන්නේ. මේවා හම්බ වුණාම තමයි කරදරේ හින්දා හම්බ වෙන්නේ නැතු වෙන්න මග ඇරලා ඉන්නවා. මම ඉතින් හදලා උදාහරණයක් කියන්නම්. හදලා කෙනෙකුට නෙමෙයි කියන්නේ. අපි තක බොහොම ආසාවෙන් ගෙදර දේවල් පරිස්සම් කරගත්ත ගෘහණියක් ඉන්නවා. ඉතින් සිල් ගන්න යන්නත් ඕන, පන්සලට සිල් ගන්න යනවා බලා ගන්න කියලා. ඉතින් සිල් සමාදන් වෙලා වන්දනා කරලා හවස ගෙදර එනකොට එක්කෝ පොල් ටික හොරු අරන් ගිහින් නැත්තම් පොලොස් ගෙඩි කවුරු හරි කඩලා. දැන් මොකද කරනව ඇත්තේ? ගමට වැහෙන්න යදිනවා. ඒ මොකක් නිසාද? තමන්ගේ ඇතුළේ අර ක්‍රෝධය ආපු නිසානේ. පුද්ගලයා නෙමෙයි මේ යදිල්ල කරේ ක්‍රෝධය. අපි හිතන් ඉන්නේ පුද්ගලයා කරනවායි කියලානේ. පුද්ගලයා මොහතකින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හැඟීම් වසඟ වෙනවා. එතකොට ඒවා නෙමෙයිද මම කියන්නේ. මේ මමත්වයට දඬුවම් දෙන්න රාජ්‍ය නීතියට බෑ. ඒක පුද්ගලයෙක් කරයි කියලා හිරේදායි නැත්තම් මොනවා හරි කරයි. ඒක පුද්ගල මට්ටමින් තිබුණා වයි. අපිට ධර්මයෙන් මේවට දඬුවම් දෙන්න පුළුවන්. ඒ වක්ෂය කර ගැනීමෙන්. නිර්වාණය කියන්නේ මොකේද? ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. එහෙනම් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර වීම සක්කාය දිට්ඨියට පැමිණීමයි. අත්තානුදිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න.
ස්කන්ධ පංචකයේ මමත්වයෙන් යුක්ත වුණ සක්කාය දිට්ඨියට පැමිණෙනවා, මමත්වයෙන් ශූන්‍ය වුණ සක්කාය දිට්ඨියට නොපැමිණෙනවා. අත්තානු දිට්ඨින් ඌහච්චේ වම් මච්චතරෝසියා. සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන් තමයි මේ මරු ජය ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. අන්න මේ මොහොත අපට උදා වෙන්නේ කොහොමද? තම තමන් යන්නේන ගමනේදී කරන කෙන කටයුත්තේදී නිින්ද හැරෙන විට මේ මොහොත උදා වෙන්න පුළුවන්. ඒ මොහොතට අදාළ කටයුත්ත ගැටෙනකොට ඊට අදාළ ඇතුළත පවතිනා වූ ලෝභ දේශ මොහ හිතට ඇවිදින් ඔබට ඔබේ සැබෑ ස්වභාවය කියලා දෙනවා. ඔය සැබෑ ස්වභාවය කියන එක මම වෙනත් විදිහකට කියලා දෙන්නම්. මම සිවුරක් පරවාගෙන ඉන්නවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන්න සැදැහැන් සුදු ඇඳුම් ඇඳගෙන ඇවිදින් ඉන්නවා. ඔය තමයි අපේ බාහිර ස්වභාවය. නමුත් ඔබේ සැබෑ ස්වභාවය බලන්න මම කියන්නම් නින්දට යන්න ඕන. මේ නින්දෙදි මේ බාහිර අම්මා තාත්තා අරවා මේවා මොකක්වත් පාලනයක් නැහැ. නින්ද පාලනය කරන්න බෑ අපට. අර මම දකින්නේ මෙහෙමයි ඒක ඔය මේ යම්කිසි ජනපදයක දිගටම හතරමං හන්දි තියෙනවා කියලා හිතන්න. මේ පාරෙන් ගියා දකුණට හැරුණා ආය හන්දියක් වමට හැරුණා ආය හැරුණා දකුණට හැරුණා ඉවරයක් නැහැ හැමතැනම හන්දිනේ. අන්න වගේ සීන ලෝකේ නිරීක්ෂණය කළ බලන්න එනේන අරමුණෙන් අරමුණට මාරු වී අනේක නිවේද කරන්න කියලා. ඒකේ ඉන්න ඔබ කොයි වාගේද? එක කාටවත් කියන්න එපා. ඒ තමයි ඔබේ සැබෑ තත්ත්වය. සමාජයට මොනම විදිහට අපි සාන්තුරෙක් වෙලා ඉන්න හැදුවත් හිත ඇතුලේ ඉන්න කෙනා තමයි ඇත්ත කෙනා. ඔය රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ කියන එකේ තේරුම එයා ඇතුලේ නැති දාට එයා හොඳ මිනිස්සෙක්. ඒ කියන්නේ ඇතුළතින් ඒක හිස් වෙලා. ඔය ඇතුළත හිස් කරගන්න ඕන රතර ගමන නිමා කරන්න. ඒක හදනකොට තේරෙනවා සිත සාන්ත වෙන තරමට හීන ලෝකෙට වැටෙන්නේ නැති තරමට ඒකේ සංසුන් බව යනකොට හදන කෙනාට තේරෙනවා. ඔබ හදලා නැත්නම් නින්දට ගිහින් දවස් දෙකක් හීන බලලා බලන්න කොතරම් ඔබ ජාතිවාදීද ආගම්වාදීද දේශද්‍රෝහීද දේශපාක්ෂිකද එහෙම නැත්නම් ආත්මාර්ථකාමීද ලෝභ වලින් දේශ වලින් මෝහ වලින් යුක්තද කියලා. ඒ මම එහෙම කියන්නේ කාටවත් චෝදනා කරන්න නෙමෙයි. ඒ තමයි ඇත්ත මම. එහෙනම් මම ඉන්නවා ඔබට. එහෙනම් ඒ මම වර්තමාන මොහොතේ ඇතුළේ ඉඳලා එnderලා මරන්න ඕන. බුදුදහමේ භාවනාව මම මරා ගැනීම මම නම් කියන්නේ. ඒ මම මරා ගැනීම කියන්නේ මේ වෙඩි තබා ගැනීම නෙවෙයි. බෙල්ල කපා ගැනීම නෙවෙයි. මම ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන වෙස්මුණු දාගෙන ඉන්නේ. ඒ වෙස්මුණු අඳුනා ගන්න ඕන අපි. වෙස්මුණු දාගත්තාම හොයන්න බෑනේ. අඳුනා ගන්න ඕනේ වෙස්මුණු ඇතුලේ ඉන්නේ කවුද කියලා. ඒකට ලැබෙන්නේ වර්තමාන මොහොත පමණයි කව කල්පයක් ගියක්. 2009ට පෙර රටේ තිබුණා වූ වාතාවරණයේ ආශ්‍රයෙන් 2013 14 15 මේකට මම උදාහරණයක් ඉදිරිපත් කළා. අපේ ආරක්ෂක හමුදාවන් බංකර් වලට වෙලා ඉන්නවා. කොටි ත්‍රස්තවාදීන් කැලේට වෙලා ඉන්නවා. ඔවුන් ඉන්නේ ගල් අස්සේ, කඳු අස්සේ, ඉන්න තැන හොයන්න බෑ. කැලේට වෙඩි තිබ්බට කාටවත් අදින්නේ නැහැ. ඔවුන් සැඟවිලා ඉඳලා අපේ දුර්වලකම බලාන එළියට එනවා. හමුදාව සමත් වුණොත් එළියට ආ වෙලාවට ඔවුන් වෙඩි තියන්න ඇතුළට ආයෙ යන්නේ නැහැ. ඔවුන් ඇවිදින් පහර දී සැඟවෙනවා. අපි නොහිතූ වෙලාවක ඇවිදින් පහර දී සැඟවෙන එක ගරිල්ලා සටන් ක්‍රමයයි. මේ ලෝභ දේශ මොහ කියන්නේ ගරිල්ලෙක් බව තේරෙනවද ඔබට? ඔබ දන්නේ නැති වෙලාවක එළියට ඇවිදින් ඔබට පහර දී ආපහු හැංගෙනවා. හැංගිච්ච තැනට වෙඩි තියන්න බෑ. ඔය තණ්හා අනුසය අල්ලා නැති කරන්න බෑ. ආපහු එන වෙලාවක් තියෙනවා. ආ වෙලාවට අඳුරගන්න මෙතරම් තියෙනවායි කියලා. ආ වෙලාවට යන්න දුන්නේ නැත්නම් ඇතුළට මැරෙනවා නේද? මේකට කියනවා උපන්න කුසල් දුරු කිරීම නූපන්න කුසල් නූපදීම කියලා. උපන් කියන්නේ හිත ඇතුළේ තියලා ඉන්න එක. ඒ මොහොතේ ඉවර කළොත් ආය යන්නේ නැහැ. එහෙනම් ශූන්‍ය වශයෙන් බැලීමේදී මොකද වෙන්නේ? ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් වෙනවා. මමත්වෙන් ගැනීමේදී ස්කන්ධ පංචකය උපාදාන වී අවසන් වෙනවා. මේ දෙකනේ සිද්ධ වෙන්නේ නේ. උපාදාන වී අවසන් වීම පමාවයි. උපාදාන නොවි අවසන් කිරීම භාවනාවයි. උපාදාන වී අවසන් වීමට සංස්කාරයන් නිස්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියනවා. උපාදාන වශයෙන් නොවි අවසන් වෙනකොට සංස්කාරයන් අනිදුක්ඛාන වශයෙන් බලනවායි කියලා කියනවා. උපාදාන වී අවසන් වීමට අවශේෂ නිරෝධය කියලා කියනවා. අරමුණෙන් අරමුණට පස්සේ ගන්න හේතු ඉතුරු වෙනවා නම් ඒවා මෙලොව වශයෙන්ුත් නැවත උපදිනවා, පරලොව වශයෙන්ුත් නැවත උපදිනවා. අවශේෂ නිරෝධය.
මේ මොහොතේ පෘථග්ජන පුද්ගලයා කරනු ලබන්නේ අවශේෂ නිරෝධයයි. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට මේ මොහොත නිර්වශේෂ නිරෝධය සඳහා අවස්ථාවක් කරගත හැකියි. අන්න එකට කියනවා ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අවෙක්කන්තම් මච්චු රාජාන පස්සති. මෙන්න මෙහෙමයි සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන් මායя ජයගන්නේ. මෙහෙම ස්කන්ධ පංචකය මට සහ මට අයිසි දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන එක තමයි මෙහෙම ලෝකේ බලන්නා මරුණු දකි. කතන් ලෝකං අවෙක්කංසු නැහුවේ කොහොම ලෝකේ බලන කෙනාද මායя දකින්නේ නැත්තේ. දැන් එහෙනම් මේක තේරෙනවා නම් අපි සංසාරේ කරලා තියෙන ස්කන්ධ පංචකය මගේ ආත්ම කොට අරගෙන මමත්වෙන් යුක්තව දකින පමාව තුල. ඒක තුල පවේ විපාක වෙනව තියෙයි, පිනේ විපාක වෙනව තියෙයි, ධාන විපාක වෙනව තියෙයි. නමුත් පමාව සිද්ධ වෙනවා. ඒ විපාකේ වෙනව තමයි අර අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන විපාක වල වෙනස්කම්. නමුත් සසරේ පමාව සිද්ධ වෙනවා. ගැලවිලා නැහැ. කාම ලෝකෙට බැඳෙනවට කියනවා සක්කාය දිට්ඨි කියලා. රූපී ධානයට බැඳෙනවට කියනවා රූප රාග කියලා. අරූපී ධානයට බැඳෙනවා කියලා අරූප රාග කියලා. නමුත් අරූපී ධානය මම කොට ගත්ත කෙනාටයි අරූප රාග තියෙන්නේ. රූපී ධානය මම කොට ගත්ත කෙනාටයි රූප රාග තියෙන්නේ. ඔබට එහෙම මේ දෙකම නැහැ. ඔබට තියෙන සක්කාය දිට්ඨිය විතරයි. ඒ නිසා ඔය ඉස්කෝලේ පොතේ උගන්වපු සංයෝජන 10ම කඩන්න එහෙම නිවන් දකින්න මහන්සි වෙන්න එපා. හරිද? ඔය ඉතින් මේ ධර්මයේ වරද්දාගත්ත කට්ටියගේ වැඩ. සංයෝජන 10ක් කඩන්න කාටවත් නැහැ. මුල් පහ ධර්ම අවබෝධයෙන් කැඩෙනකොට අග පහක් නැහැ. මුල් පහ යට කරගෙන ගිය අත්කලමතාන යෝගීන්ට අග පහෙන් හතරක් තියෙනවා, පහම නැහැ. ඒගොල්ලෝ අර සමාධියක් වඩලා නීවරණ යටපත් කරගත්තාම සමාධිය හම්බ වෙනවා. මේ සමාධියේ පළවෙනි පියවර රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. ඒක තමයි රූප රාගයේ මම කොට ගැනීම උද්දච්ච අවිද්‍යාව තියෙන්නේ. ඒක නිවන නෙවෙයි කියලා අරූපී ධානය උපදවා ගත්තොත් එවිට අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාවයි හතරේ. අග පහක් නැහැ කාටවත්. ඒක තිබුණේ ආලාර කාලාමට උද්දකරාමට පුත්ත බග්ගවට අපට නෙවෙයි. ඒ ධර්මයේ නැතුව ගිහින් කෙලස් යටපත් කරගෙන නිවන කියලා එකක් හදාගත්ත නිසා. සැබෑ නිවනක් නෙමෙයි, සමාධිය නිවන කොට ගත්ත නිසා. ධර්මයේ තේරුම් අරන් අපි යන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ධර්මයේ තේරුම් අරගෙන අවබෝධයෙන් කඩාගෙන අනතුරු අපට තියෙන කාමරාග ව්‍යාපාද තුනී කර ගැනීම සහ විනාශ කිරීම. මේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ විදර්ශනා කරන්න ඕන කියලා තියෙන තැන. භාවනාවෙන් ප්‍රහාණය කරන්න ඕන කියලා තැන. තවත් සැකනම් ඊට පස්සේ තියෙනවා කේමක කියලා හිමිනමකේ කතාවක්. උන්වහන්සේ කියනවා අනාගාමී සරහත් අතර ලෝභ නැති දේශ නැවති මමත්වයක් තියෙනවා. ඒක තමයි පරතර ඒක කැඩෙනකොට ඉවරයි කියලා. ඒ කියන්නේ කේමක හිමියන්ට ඒ ධර්ම අවබෝධයේ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව තිබිලා නැහැ. මගේ ළඟ තියෙනවා උදකූපම් පුද්ගල සූත්‍රය කියලා නිතර කියන බණක්. මේකෙත් පැහැදිලි කරලා පෙන්නනවා අනාගාමී පුද්ගලයා අනාගාමී බඹලෝ ගිහින් පිරිනුවම් වඩිනවා. එහෙනම් අනාගාමී බඹලෝ ගිහින් පිරිනුවම් වඩන අයට රූප රාගත් නැහැ, අරූප රාගත් නැහැ, මානුද්දච්චත් නැහැ, අවිද්‍යාවත් නැහැ කඩන්න. ඇයි? බැඳුන්නේ නැති නිසා. එහෙනම් පහක් කඩලා සසරෙන් කෙලවර වෙලා තියෙනවානේ සාසනේ. මේවා අහන්න හම්බ වෙන්නේ බණ අහපුවාම ඒක තේරුම් ගන්න ඕන කාරණයක්. මෙන්න මේවා තේරෙනවට කියනවා ධර්ම ශ්‍රවණය තුළ සුතමේ ප්‍රඥාව කියලා. සුතමේ ප්‍රඥාවෙන් නතර වෙන්නේ නැතුව ගෙදර ගිහින් හිතලා බලලා කල්පනා කරලා ගලප ගන්නව නම් ඇත්ත කියලා. එතකොට කියනවා චින්තාමේ ප්‍රඥාව කියලා. දැන් පමාවයි නොපමාවයි දෙක තේරුණා නම් පමා වුණේ බණ දන්නේ නැති නිසා දැන් කරන්න තියෙන නොපමා වීම කියලා වර්තමාන ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් කරන්න මේ මොහොත අනාගතයට නොතබා අවසන් කරන්න ඔබට තේරෙනවා නම් ඒකට කියනවා ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා. අන්න දැන් හරි කාරණාව. මෙතෙන් ආවනම් අනුගමනීය ප්‍රතිපදාව ඔබට තේරුණා නොපමාවෙන්න. ඒකට කියනවා භාවනාමය ප්‍රඥාව. සුතමේ ප්‍රඥාවෙන් පසු චින්තාමේ ප්‍රඥාව, ඊට පසු භාවනා ප්‍රඥාවට එන්න වෙනවා. එහෙනම් මෙන්න මේ මොහොත හරියට වටිනවා ධර්මයේ හොයන කෙනාට. හොයන්න නැති කෙනාට ඉතින් ඕන මොහොතක් පමාවක් නේ. සසර හදන්න පුළුවන්. පවෙන් පිනෙන් ධානයෙන් සසර හදමින් සසර යන්න පුළුවන්. මිදෙන්න එහෙම බෑ. මිදෙන්න මේ මොහොත විතරයි ලැබෙන්නේ. මේ මොහොතට බුදුන් වහන්සේ වදාළ මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරල කරගන්න ඕන. අල්ලා නොගැනීමෙන් අවසන් වීමට කියන නමක් අනිත්‍ය. අල්ලා ගැනීමෙන් අවසන් වෙනවට තමයි නිත්‍ය කියන්නේ. ඉතින් ඕක තේරුම් ගන්න විතරනේ ඕන. මා දන්නා හැටියට නම් බුදුදහමේ අනිත්‍ය සහ නිත්‍ය තේරුම් ගැනීමම ධර්මයේ වටහා ගැනීමයි.
එවිට කෙස්වල ලොම්වල නියවල මල්වල අනිත්‍ය බලන එකක් නෑ මේ සමාජයේ. ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම කරුණු පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. මෙහෙම බලන කෙනා මරු නොදකි. ඔබටත් මේක වළංගුයි. මාතෘකාව බෞද්ධ දර්ශනයට මිනිසාට වැදගත් වන්නේ උදාවන මේ මොහොත යන කරුණ පිළිබඳව ධර්මානුකූල විවරණයක් ලබා දෙන්නේ නම් මැනවි. එසේම පංචද්වාරයෙන් හරහා මේ මොහොතේ ගන්න අරමුණු විදර්ශනාවට හේතු ඉතුරු නොකොට අවසන් කරන ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ නම් මැනවි. කාල වේලා ඇතිනම් පමණක් ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තව පැයක් දෙන්න එහෙනම් ආයෙත් සල්ලි බැඳලා. දායකත්වයේ දරනු ලබන්නේ ප්‍රඥා නාලිකාව තුළින් මෙම ධර්ම දේශනාව විකාශනය කිරීමට මණ්ඩාවල මහවිදුහල් ඉදිරිපිට පදිංචිව සිට 2020 මැයි මාස 16 වෙනිදා අභාවප්‍රාප්තවන්ට යෙදුණා වූ විශ්‍රාමලත් විදුහල්පති සුගත දාස කුලතුංග මහතාගේ ආදරණීය දියණිය බෑණනුවන් සහ මිනිබිරිය විසිනුයි. අරමුණු අතර තුනුරුවන් කෙරෙහි අතල සද්ධාවෙන් ඊටමත් නිවැරදි ධර්මානුකූල ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දරුවන් වන අපටද නිරන්තරයෙන් ධර්ම මාර්ගයට යොමු කරමින් අපට කල්යාණ මිත්‍රයෙක් වූ අප ආදරණීය පියාණන්ගේ ගුණ සොඳ සිහිපත් කරමින් 2021 මාර්තු මාස 5 වන දින 91 වෙනි ජන්මදින නිමිති කරගෙන මෙම උතුම් ධර්ම දානය උපහාරයක් වේවා. ඊතා වටිනවා. මම පිළිගන්න දෙයක්. ඒක තමයි ගුණානුස්මරණය කරන්න ඕන ධර්ම දානයක් දෙන්න ඕන. ඒක තමයි. මෙම ධර්ම දේශනාව සඳහා වැඩම වදාළ අපි ගැන කියන්නේ බොහෝසේ ගෞරවනීය ස්තුති පුද කරමු අතර එතුමන් උන්වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. විශ්‍රාමලත් විදුහල්පතිනි එන්.සී. වේරගොඩ මෑණියන්, වෛද්‍යාචාර්ය විලියම් සිඤ්ඤෝ කුලතුංග මහතා, වෛද්‍යාචාර්ය පියසේන චිත්‍රානන්ද ගුණතුංග මහත්මයා, මේරිනෝන අමාරසිංහ කිරියම්මා, මුනිදාස ඩයස් රණසිංහ පියාණන්, අනුරසාන්ත ගුණසේකර ඥාති සොහොයුරා, ධම්මිකා කුමාරි කුලතුංග සහෝදරිය ඇතුළු වර්ග පරම්පරාවේ බල පරලෝ සැපත්ව පින් බලාපොරොත්තු යම්කිසි ඥාතිවරයෙක් වෙසෙත් නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා. ධර්ම දානයේ පින් අනුමෝදන් වී භව ගමන සුවපත් වේවා. එසේම මෙම ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනා සහ මෙම ධර්ම දේශනාව සමන් දුන්නා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේවා. ඔවුන්ගේද එක නම් අවලංගු නැහැ. හරිද? මොකද ඔය ඥාති මිත්තා සකාච කියන වදේ පද තුනට අයිති යන්නේ පින් දෙන්න ඕනේ. තමන්ගේ අය ගාවට එන්නේ. ඒ නිසා හැමෝටම පින් අනුමෝදන් කරන්න පුළුවන් කියන අදහසෙන් අයින් වෙන්න. එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ අය ඒක කරන්න ඕන. අපි වාක්‍ය ඕනනම් කියවන්නම්. ඔවුන්ගේද පින් ගැනීමට හැකි භවක උපතලව ඇති ඥාතීන් මෙම පින් අනුමෝදන් වෙත්වා. එසේම සුජීවත්ව වාසය කරන්නා වූ සුමනාතුංග කුලතුංග මහත්මිය, බිරිස් ජාතිලක මෑණියන්, සීලෝදේ කුලතුංග මහත්මිය, ගුණසේකර කුලතුංග මහත්මයා, කුසුමාහිට්ටිය ආරච්චි මහත්මිය සහ තිලකරත්න නිස්සංක මහත්මයා ඇතුළු පවුලේ වැඩිහිටි ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් වේවා. චිරජීවනයේ ලබත්වා. ලෝකයේ බිලිගනිමින් පවතිනා වූ කොරෝනා වසංගතයේ ක්‍රියාකාරීත්වය අඩපණ වී සියලු ලෝවැසියන් එම දුකින් මිදෙත්වා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මෙම උතුම් ධර්ම දානයේ කුසල බලයෙන් පියාණන් ඇතුළු අප සියලු දෙනාටම ඉක්මන් භවයකදී ඇයි ඔබට මේ භවයම නරකද? පියාණන්ට නම් ඉක්මන් භවයක් වුණාට කමක් නැහැ. මිනිසත් භව ලැබ උතුම් චතුස්සත්‍ය ධර්මය අවබෝධ වී සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධ වීමට හේතු ආසනාව වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පියාණන් ගුණානුස්මරණය කරන්න, පියාණන් වෙනුවෙන් ධර්ම දානය දෙන්න, පියාණන්ගේ මතු ජීවිත සුඛ සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කළන්නා වූ ඥාති වර්ගයා හැමෝටම උපහාරයක් වේවා. යමෙක් පින් කැමති නම් ඒ අය පින් අනුමෝදන් කරගනිත්වා. ඒ අනුමෝදන් වීමෙන් භව ගමන සුවපත් වී මතු ජීවිතයේ යලි මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබ ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණු වල ගැඹුර අටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවෙන් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් අනිකුත් හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. රැකියාදී කටයුතු දියුණු වේවා. යන්නේන ගමන් සාර්ථක වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩාවම වේවා. කල්යාණ මිත්‍ර සෙවණේ අගේ වැටේවා. ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය සැනසීමට හිමිකම් කියන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සා අවබෝධයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං
දේශක්ඛයෝ